තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම විභංග ප්‍රකරණය පිළිබඳව අධ්‍යයනය කෙරෙන මේ දේශනා මාලාව සමග සම්බන්ධ වන මොහොත. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධම්සනෙවි සරියුත් මහරහතන් වහන්සේ විසින් තම ශිෂ්‍ය ගණයා වහන්සේලාට ඒ උගන්වන්නට යෙදුණු, බෙදා දක්වන්නට යෙදුණු නාති සංඛේප, නාති දීඝ වශයෙන්, දීර්ඝ සහ කෙටි වශයෙන්ොත් නොවි ඒ දක්වන්නට යෙදුණු අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණය පිළිබඳවයි මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගැනෙන්නේ. ඒ හාත්පස කරුණු පිළිබඳව අප කතා බස් කරලා ග්‍රන්ථ අභ්‍යන්තරයේ පිළිබඳවත් යම් හඳුනා ගැනීමක් සිදු කරගෙන එහි පළවෙනි කන්ද විභංගයට අදාළ වන රූපය පිළිබඳව කෙරෙන විග්‍රහයන් පිළිබඳවයි ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට යෙදුනේ. එහිදී රූපය පිළිබඳව සුත්තන්ත භාජනීය කොටසට අනුව අපි තේරුම් අරගෙන ඉන්පසු සුත්තන්ත භාජනීය කොටසට අනුරූපවම වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන් පිළිබඳවත් යම් හඳුනා ගැනීමක් කරමින් පසුනේ අවසාන දේශනාව තුළින් අපි වේදනා ස්කන්ධය පිළිබඳවත් සම්පූර්ණම කතා කරන්නට යෙදුණා. අද දවසේදී අපට ඒ සංඥා ස්කන්ධය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නටයි තිබෙන්නේ. න්‍යාය විදිහට ගත්තොත් එහෙම ලොකු වෙනසක් අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි මීට පෙර කතා කරපු අනිකුත් කාරණාත් එක්ක සසඳද්දී. ඉතින් ඒ නිසාම ඊටමත් දීර්ඝ විග්‍රහයකට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව මෙතනහිදී. හේතුව ඉදිරියට ඒ ස්කන්ධයන් පිළිබඳව දීර්ඝ විභජනයන්ට අභිධම්ම භාජනීය කොටසේදී ලක් කරන නිසා. නිසා මෙතනදී ප්‍රධාන පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ අර මූලික කොටස් වලින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සුත්තන්ත භාජනීය කොටසේදී අපි කතා කරන්නේ 11 සැදෑරුම් වේදනාව පිළිබඳව. ඒ විදිහටම සංඥාවෙත් 11 සැදෑරුම්ම වේදනාව. එතකොට සංඥාවක් කියලා කියන්නේ සංජානාති, සංජානාතිකෝ සංඥාති වච්චති කියලා කියන්නේ. කියන්නේ සංජානනය කරනු ලබන නිසා තමයි සංඥාවක් කියලා කියන්නේ. සංජානනය, සාමාන්‍යයෙන් සංජානනය කියලා කියන්නේ විජානනය කියන දෙයට වඩා ප්‍රාථමිකයි. විජානනය කියන මට්ටමට වඩා එය හඳුනා ගැනීමක්. එතකොට හඳුනා ගැනීමක් කියනකොට අර එය පරිපූර්ණ කොට දැන ගැනීමක් කියනවට වඩා එතනදී ඥානනයක් සිද්ධ කරනවා. හැබැයි ඒක හඳුනා ගැනීම විදිහට, ඒ කියන්නේ ලක්ෂණ වශයෙන් හඳුනා ගන්නවා කියලා කියන්නේ. නීලකම්පි සංජානාති, පීතකම්පි සංජානාති, ලෝහිතකම්පි සංජානාති ආදී ලෙස නිල් පාට, නිල් වන් වූ දෙයක්, කහවන් වූ දෙයක්, රත් පැහැගන් වූ දෙයක්. ඒ වගේම හැඩතල වශයෙන් වන්නට පුළුවන් වර්ණ පරික්ෂිප්ත භාවය නිසා විද්‍යමාන වන. වර්ණ පරික්ෂිප්ත භාවය කියලා කියන්නේ අර වර්ණයන් එතනින් පරික්ෂිප්තයි, කෙලවරට යන්නේ නැහැ. ඒ මට්ටමින් එතනින් අවසానයි. ඒ නිසා ඒ මට්ටමේ හැඩතලයක් අපට පේනවා. එතකොට මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපට මේ රූප ධර්මයන්ගේ තිබෙන ඒ වර්ණ පරික්ෂිප්ත ආදී දේවල් පිළිබඳව සංජානනය කරන බවක් තියෙනවා. හඳුනා ගන්නා අයුරක් තිබෙනවා. එතකොට ඒ හඳුනන ගතියට තමයි නාම ධර්මයන් හෝ වේවා, රූපී ධර්මයන් හෝ වේවා යම් විදිහකට හඳුනා ගන්නවා නම්, සටහන් තබා ගන්නවා නම් අන්න ඒ තමයි සංඥාව කියලා හඳුන්වනු ලබන්නේ. නැතිනම් සංජානනය. සංඥාවෙන් කරනු ලබන්නේ සංජානනය. එතකොට හඳුනා ගැනීම. ඒ නිසා පොදුවේ අපි හඳුන්වනවා සංඥා කියලා කියන්නේ සංජානනමය ක්‍රියාවක් ඇති කරන දේ කියලා. එතකොට හඳුනා ගන්නා ආකාරය ස්කන්ධ වශයෙන් නැතිනම් සමූහාර්ථයක් විදිහට ගත්තාම සංඥා කන්දෝ කියලා සංඥා ස්කන්ධයක් හැටියට දක්වනවා. කන්දත්තු කියලා අපි මුලින්ම විග්‍රහ කරා ස්කන්ධ කියන්නට හේතුව මොනවද කියලා.
රාසත්වවාදී ලෙස රාශී අර්ථයකින් ගොඩක් කියන අර්ථයෙන් කියලා. එතකොට සංඥා ස්කන්ධ කියලා කියනවා. සංඥා ගොඩක් කියලා හැඳින්වීමේදී. ඒ නිසා මෙතනදී අපි හඳුනාගන්නේ සංඥා ස්කන්ධය පිළිබඳව. එතකොට යකාචි සංඥා අතීත අනාගත පච්චුප්පන්නං වා කියනකොට යම් කිසි සංඥාවක් අතීත අනාගත පච්චුප්පන්නව තියෙනවා කියලා කියනවා නම් ඒ අතීත අනාගත පච්චුප්පන්නාදී භේද එකම න්‍යායට එකම ආකාරයට තමයි විග්‍රහ කරන්නට තියෙන්නේ. අර වේදනාව ගැන විග්‍රහ කරගත්තා වගේ. ඒ නිසා මෙතනදී 아무තෙන් කාලය ගන්නෙ නැහැ ඒ දේවල් පිළිබඳව විග්‍රහ කරන්නට. නමුත් න්‍යායාත්මකව යම් වෙනස්කම් දකින්නට පුළුවන් කොටස අර වේදනාවේදී පැහැදිලි කළා වගේ මෙතනදිත් පැහැදිලි කරන්නට අදහස් කරගෙන ඉන්නවා බලාපොරොත්තු වෙනවා. එතකොට සංඥාව පිළිබඳව අපි බලනකොට සංඥාවෙහි අපි මුලින්ම සඳහන් කළා දැන් අර අපි වෙනද වේදනාව ගැන කතා කරපු ආකාරයටම තමයි සංඥාව පිළිබඳවත් අපිට දක්වන්නට පුළුවන්කම තියෙන. ඊට වඩා වෙනස් වෙන තැන් පමණක් මෙතනදී ප්‍රධාන කරලා දක්වනවා කියලා. ටිකක් දීර්ඝ විස්තරයක් විදිහට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා සමහර විට අකුරු අපහැදිලි වන්නටත් පුළුවන්. සංඥා කියනකොට තත්ත කතමා සංඥා ඕලාරිකා සුකුමා. ඕලාරික සහ සුකුම සංඥා කියන්නේ මොනවද? පටිඝ සම්පස්සජා සංඥා ඕලාරිකා, අධිවචන සම්පස්සජා සංඥා සුකුමා. එතකොට මේ සුකුම සහ ඕලාරික භාවයන් පිළිබඳව කතා කරනකොට පටිඝ සම්පස්සජා සංඥා ඕලාරිකා. පටිඝ සම්පස්සජා. එතකොට පටිඝ සම්පස්ස කියලා කියන්නේ දැන් පටිඝ කියන මේ වචනේ ගත්තාම අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නු ලබනවා පටිඝ කියනකොට දැන් ගැටීම් නිස්ෘත ස්වභාවය ගැටෙන මානසික මට්ටම අපි හඳුන්වනවා පටිඝ සංඥාව කියලා පටිඝ අදහස. එතකොට ගැටීම් නිස්ෘත ස්වභාවය තමයි පටිඝය කියලා කියන්නේ. එතකොට දැන් පටිඝ සම්පස්සයි කියලා මෙතනදී හඳුන්වනකොට පටිඝ කියන එක තවත් විශේෂණයකට ලක් කරනවා මේ සම්පස්සය කියන වචනේ. සම්පස්සයක් කියලා කියන්නේ එතන ස්පර්ශයක්. එතකොට පටිඝ සම්පස්ස කියනකොට ඒක පටිඝ බවක් තිබෙනවා සම්පස්ස බවක් ස්පර්ශයකුත් තිබෙනවා. නිසා පටිඝ සම්පස්ස කියනකොට පටිඝ සම්පස්සේ යනුවෙන් හඳුන්වනු ලබන්නේ යම් කිසි විදිහකට රූපායතනයන්ට ඇතිවන ස්පර්ශයක් තියෙනවා නම් ඇහැට රූපයක් පතිත වෙනකොට රූපයක් ගැටෙනකොට අනේ රූපය පිළිබඳව දැනගන්න මොහොතේදී ඒ රූපය ස්පර්ශ වූ බව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අන්න ඒ රූපේහි ගැටීම පිළිබඳව රූපේහි ස්පර්ශය වීම පිළිබඳව දැනගන්න තැනදී එතන පවත්නා ස්පර්ශයට කියනවා පටිඝ සම්පස්ස කියලා. එතකොට ඒක අපිට ඕලාරිකව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බොහොම පහසුවෙන් වටහා ගන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා තමයි ඕලාරිකා කියලා කියන්නේ. ඒක ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ රළුයි. දැන් ඇහැට රූපයක ආපාතහගමේ කියන එක අපිට පහසුවෙන් රළුව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් යම් තැනක ඇහැ තියෙනවා නම් ඒ චක්කු ප්‍රසාදයට බාහිර රූපේහි වර්ණ සටහන ආපාතහගම වෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා වර්ණ සටහන ඡායා මාත්‍රයක් විදිහට එහි පිළිඹු වෙනවා. එතනට පතිත වෙනවා. එතකොට ඒක ඒ රූපී ධර්මයන් අතර සිද්ධ වුණ දෙයක්. ඒ නිසා සාපේක්ෂව ගත්තාම ඒක ටිකක් තේරුම් ගැනීමට පහසුවක් තියෙනවා. ඒක මේ තද මට්ටමේ දෙයක්. බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පටිඝ සම්පස්සජා සංඥා ඕලාරිකා කියලා කියනවා. පටිඝ සම්පස්සජා කියලා කියන්නේ මෙතනදී මේ සම්පස්සයෙන් උපන් කියන එක. මේ ජා කියන මේ අකුරෙන් කියන්නේ පටිඝ සම්පස්සජා කියනකොට පටිඝ සම්පස්සයෙන් උපන්. දැන් චිත්තජ කියනකොට අපි කියනවානේ සිතින් උපන් කියලා. ඒ ජනනය කරන ලද කියන එක තමයි ඒ ජ කියලා කියන්නේ. මේක ජා කියලා හැදෙන්නේ මේ සංඥා කියන එක නිසා. සංඥා පදයට විශේෂණයක් හැටියට මේක භාවිත වෙන නිසා තමයි පටිඝ සම්පස්සජා සංඥා. ඒකට මේ සංඥාව පටිඝ සම්පස්සෙන් උපන් සංඥාවක් කියන විශේෂණය නිසා තමයි ජා කියලා කියන්නේ. නැත්තම් පටිඝ සම්පස්සජ කියන එක තමයි යෙදෙන්නට ඕනේ. එතකොට මේ શબ્දයේ යෙදෙන ස්වභාවයට අනුරූපව අපි කියනවා මේ සංඥා කියන શબ્දයේ ශ්‍රී ලිංගිකව යෙදিলা තියෙන શબ્දයක් පාලි භාෂාවේ. ඒ නිසා තමයි මේකත් ජා කියලා දෙන්නේ. ඒක අමතර කාරණා. නමුත් මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ දේ තමයි පටිඝ සම්පස්සජා සංඥා කියනකොට මේ පටිඝ සම්පස්සයෙන් උපන් සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව ඕලාරිකා. ඒ සංඥාව ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ ඒ සංඥාව රළුයි.
අදිවචන සම්පස්සජා සංඥා සුකුමා. අදිවචන සම්පස්සජා සංඥා සුකුමා. එතකොට අපිට ඊළඟ වචනය හම්බ වෙනවා අදිවචන සම්පස්සජා. අදිවචන. එතකොට මේ අදිවචන කියලා කියන්නේ මොනවද? අදිවචන කියලා කියනකොට මේකට අපි දකිනවා විවිධ අර්ථකථන සපයනවා. දැන් අදිවචන කියනකොට මේ අදිවචන සහ අදිවචන පත කියලා කොටස් දෙකක් අපි කතා කරනවා. යම් කිසි විදිහකින් අපි යම් දේවල් හැඳින්වීම සඳහා භාවිත කරන විශේෂණ ප්‍රඥප්තියන් තියෙනවා පැනවීම. එතකොට ඒ ප්‍රඥප්තියන් හා සමගාමීව යන විදිහට අපි මේ දේවල් වලට අදිවචන පාවිච්චි කරනවා. තවත් බොහෝ නම් ව්‍යවහාර කරනවා. එතකොට අපි පනවා ගනු ලබන නාමයන් හැඳින්වීම සඳහාත් අදිවචන කියන වචනය පාවිච්චි වෙනවා. එතකොට දැන් මේ අදිවචන කියන වචනේ දිහා අපි සාමාන්‍යයෙන් බැලුවාම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක යම් කිසි දෙයක් හැඳින්වීම සඳහා අපි පාවිච්චි කරන නාමයන්. ඒ කියන්නේ ඒකේ සාමාන්‍ය ස්වභාව ගුණ विद्यमान වුණත් නැතත් අපි ඒ සඳහා පාවිච්චි කරන යම් නාමයන් හඳුන්වන්නට ඒ දේවල් හඳුන්වනවා අදිවචන කියලා. නමුත් මෙතනදී මේක තියෙන්නේ අදිවචන සම්පස්සජා කියලා. අදිවචන සම්පස්ස කියන වචනිකුත් එක්ක. ඒකට අදිවචන කියන එක මෙතනදී විශේෂයෙන් දක්වනවා සම්පස්සේට. එතකොට සමහර වෙලාවට යම් මතවාදයක් තිබෙනවා. මෙතනදී අදිවචන කියලා කියන්නේ නාම කියනකොට දැන් නාම ධර්මයන්ගේ ස්පර්ශය. අදිවචන කියන්නේ නාම ධර්මයන්ගේ ස්පර්ශය. එතන නාම කියලා කියන්නේ අපි පනවගත්ත නාම. පනවගත්ත සංඥා නාම කියලා. ඒ කියන්නේ අම්මා තාත්තා ගස් කොළන් කියලා අපි යම් පනවගත්ත නාම තියෙනවා නම් ඒ නාම තමයි මෙතනදී අදිවචන කියලා කියන්නේ. එතකොට ඒකම තමයි නාම කියලා කියන්නේ. කියලා මේකට යම් අර්ථකථනයක් ලබා දෙන්නට උත්සාහවත් වෙනවා. නමුත් මේ පිළිබඳව ධර්මානුකූල විවරණයක් විදිහට අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ නාම ධර්මයන්ගේ ස්පර්ශයම තමයි. හැබැයි මේ නාම ධර්මයන්ගේ ස්පර්ශය කියනකොට එතනදී සම්පූර්ණම ඒ දැන් අපි ගත්තාම මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියනකොට මනස සහ ඒ ධම්මාරම්මණයන් අතර ඇතිවන ස්පර්ශයක් තිබෙනවා. එතකොට ඒ ස්පර්ශය අපිට මේ රූපය තරම් පටිඝ සම්පස්සයක් විදිහට රළු දෙයක් විදිහට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්නේ සියුම් වූ ස්පර්ශය අදිවචන සම්පස්සේ නාම ධර්මයන්ගේ ස්පර්ශය අදිවචන සම්පස්සයයි කියලා හඳුන්වනවා. එතකොට අදිවචන කියන එකට අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අර්ථයන් විදිහට අපි දුන්නාම බාහිර තියෙන දේවල් හැඳින්වීම සඳහා භාවිත වන අදිවචන කියන දේම නෙමෙයි මෙතනදී අදිවචන කියලා පාවිච්චි වෙන්නේ. මෙතනදී අදිවචන කියන දේෙන් පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් අපි මානසිකව ඇති කරගනු ලබන ඒ නාම ධර්මයන්ගේ ඇතිවන යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. එතකොට මේ අදිවචන සම්පස්සජා සංඥා සුකුමා අදිවචන සම්පස්සයෙන් උපන් සංඥාව සුකුමයි. එතකොට දැන් මෙතන ඕලාරික සහ සුකුම බව බෙදෙනවා. රළු සහ සියුම් කියන එකනේ අපි ඕලාරික සුකුම කියන්නේ. ඒකට පටිඝ සම්පස්සයෙන් උපන් මේ යම් කිසි සංඥාවක් තියෙනවා නම් පටිඝ සම්පස්සයෙන් උපන් හඳුනා ගැනීම තියෙනවා නම් ඒක රළුයි. පටිඝ සම්පස්සයෙන් උපන් හඳුනා ගැනීම තියෙනවා නම් ඒක රළුයි. අපි ගත්තාම දැන් අපි රළු මට්ටමින් ඔබට තේරුම් ගන්නට පහසු වෙන විදිහේ උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපිට හිතන්නට පුළුවන් දැන් රූපේ පිළිබඳව ස්පර්ශ වුණාම එතන යෙදෙනවා හඳුනා ගැනීමක්. මේක නිල්වන් වූ දෙයක්. මෙබඳු හැඩ සටහනකින් යුක්ත දෙයක්. රතු පාට වුණ දෙයක්. එතකොට ඒක අර රූපේ පිළිබඳ ඕලාරික නිමිති කාටත් ප්‍රකට වෙන නිමිති විදිහට තමයි අපිට ඒක හඳුනා ගන්නට තියෙන්නේ. තමයි පටිඝ සම්පස්සයෙන් උපදින සංඥාවේ ස්වභාවය. එතකොට යම් කිසි කෙනෙකුට සිතක් උපදිනවා සම්පූර්ණයෙන්ම අපි හිතමු ශ්‍රද්ධාව කියන දේ අරමුණු කරගෙන උපදිනවා කියලා. එතකොට එය අරමුණු කරනකොට ඉලක්කගත කරගෙන යම් සිතක් උපදිනකොට ඒක බොහොම සියුම් මේ නාම ධර්මයන්ගේම අරමුණු ගැනීම. එතකොට යම්කිසි වේදනාවක් අරමුණු කරගෙන සිතක් උපදිනවා. එතකොට අපි ගත්තාම මේක සියුම් මේ නාම ධර්මයන්ගේ අතර දැන් ගැටීමක් නැහැ. ඒ දෙක අතර අපිට පෙන්වන්නට පුළුවන් ගැටීමක් නැහැ. මෙතන ගැටීමක් වෙන විදිහක් අපිට පෙන්වන්න පුළුවන්. අන්න ඒ නිසා දිවචන සම්පස්සයෙන් උපන් සංඥාව සුකුම වූවක් හැටියට දක්වනවා. ඊට පස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන් යම් අකුසල සංඥාවක් තියෙනවා නම් අකුසල සංඥාව ඕලාරිකයි.
ඒ කියන්නේ දැන් අකුසල සිත්වල යම් හඳුනා ගන්නා බවක් තියෙනවා නම් අකුසල සිතෙහි රළු බව නිසාම අකුසල සංඥාව ඕලාරිකයි. කුසල අභ්‍යාකතා සංඥා සුකුමා කුසල සහ අව්‍යාකෘත සංඥාවන් සුකුම සංඥාවන් හැටියට හඳුන්වනවා. මොකද කුසල සිත කියන්නේ බොහොම සියුම් සිතක්. අව්‍යාකෘත කියන්නේ සියුම් සිත. අකුසල සිතට සාපේක්ෂව ඒවා සියුම් ධර්ම හැටියට හඳුන්වනවා. ඒ වගේම කුසල අකුසල සංඥා ඕලාරිකා. කුසල සහ අකුසල සංඥාවන් ඕලාරිකයි. අභ්‍යාකතා සංඥා සුකුමා අව්‍යාකෘත සංඥාව සුකුමයි. තුන්වෙනි එක අපිට දකින්න පුළුවන්කම තියෙන මේ විදිහට. එතකොට කුසලයයි අකුසලයයි කියනකොට කර්ම, අව්‍යාකෘත කියනකොට විපාක සහ ක්‍රියා. එතකොට අර විපාක සම්තතිය පිළිබඳ එබඳු මට්ටමේ තියෙන සංඥා ප්‍රකටයි. හැබැයි කුසල අකුසල මට්ටමෙහි තියෙන සංඥා ඕලාරිකයි අපිට වටහා ගන්නට පහසුයි. ඒ නිසා අපිට එතනදිත් ඒ කාරණාව වටහා ගන්නට පුළුවන් ඕලාරික සුකුම බව සංඥාවෙහි තිබෙන. ඒ වගේම දුක්ඛාය වේදනාය සම්පයුත්තා සංඥා ඕලාරිකා. දුක් වේදනාවක් විඳිනකොට ඒ දුක් වේදනාව හා සංප්‍රයුක්ත වන දුක් වේදනාවත් එක්ක එකට බැඳිලා තියෙන දුක් වේදනාවත් එක්ක එකට යෙදිලා තියෙන සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව ඕලාරිකයි. මොකද ඒකේ හඳුනා ගැනීම ඕලාරික වන නිසා. ඒ වගේම සුඛායච අදුක්කම සුඛායච වේදනාහි සම්පයුත්තා සංඥා සුකුමා. සැප වේදනාවත් උපේක්ෂා වේදනාවත් හා සංප්‍රයුක්ත වන සංඥාව සුකුමයි. ඒකට දුක් වේදනාව මට්ටම රළුයි එක මගහැර ගන්නට ඒක අපහසුයි දුක් වේදනාව කියලා. හැබැයි සුඛය සහ උපේක්ෂාව කියන තැනදී අදුක්කම සුඛ වේදනාව කියන තැනදී ඒක සියුම් වේදනාවක් හැටියට දක්වනවා. එතකොට ඒක සාපේක්ෂයි. මේ දුකට සාපේක්ෂව තමයි සැප වේදනාව සහ දුක්ඛම සුඛ වේදනාව සියුම් කියලා කියන්නේ. ඊට පස්සේ සුඛ දුක්ඛාහි සම්පයුත්තා සංඥා ඕලාරිකා. සැප දුක් දෙක ඕලාරිකයි, අදුක්ඛම සුඛය සුකුමයි. ඒ වගේම අසමාපන්නස්ස සංඥා ඕලාරිකා. අසමාපන්නස්ස කියලා කියන්නේ සමාපත්තියකට සම නොවැදුණු පුද්ගලයාගේ සංඥාව රළුයි. සමාපන්නස්ස සංඥා සුකුමා. සම වැදුණු පුද්ගලයාගේ පවත්නා සංඥාව සුකුමයි. ඒ වගේම සාසවා සංඥා ඕලාරිකා. අර අපි වේදනාවේ කතා කරපු පර්යායට අනුව අපි තේරුම් ගන්නට ඕනේ. සාසව සංඥාව ඕලාරිකයි, අනාසව සංඥාව සුකුමයි. තන්තංවා පන සංඥං උපායුපාදාය සංඥා ඕලාරිකා සුකුමා දත්තබ්බා. ඒ දෙයට සාපේක්ෂව අපි මේ වේදනාවෙහි තියෙන රළු සහ සියුම් බව මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. මේ තමයි සංඥාවෙහි තිබෙන රළු සියුම් ස්වභාවය. එතකොට ඒ සංඥාවන්ට සාපේක්ෂව තමයි එහි රළු සියුම් බව තීරණය කරන්නට ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම ස්පර්ශයේ පැත්තෙන් අරගෙන සංඥාව බෙදුවා. ඊට පස්සේ කුසල අකුසල අව්‍යාකෘත විදිහට අරගෙන සංඥාව බෙදුවා. ඊට පස්සේ සැප දුක් උපේක්ෂා වශයෙන් සංඥාව බෙදුවා. ඊට පස්සේ සමාපන්න අසමාපන්න විදිහට බෙදුවා. ඉන්නනතුරුව සාසෝ සහ අනාසෝ විදිහට සංඥාව බෙදා දැක්වුවා. මේ විදිහට ඒ දෙයට සාපේක්ෂකට තමයි මේ සංඥාවෙහි අපි තේරුම් ගත්තේ. එතකොට මෙන්න මේ ආකාරයට අපිට සංඥාව හඳුනා ගන්නට ප්‍රධාන වශයෙන්ම පුළුවන්කම තිබෙනවා ඕලාරික සහ සුකුම විදිහට. ඉන්පසු අපිට දකින්නට පුළුවන්කම තියෙනවා තත්තකතමා සංඥා හීනා පනීතා. එතකොට හීන සහ ප්‍රනීත වන සංඥාවන් මොනවද? හීන සංඥා සහ ප්‍රනීත සංඥා කියලා කියන්නේ මොනවද? මේ කතා කරන්නේ සුත්තන්ත භාජනීය කොටසෙහි ලෝකයට සංඥාව 11 දෑරුම් කොට හමු වන තැන තිබෙන ස්වභාවය පිළිබඳව. අකුසල සංඥා හීනා. අකුසල සංඥාව හීනයි. කුසලාභ්‍යාකතා සංඥා පනීතා. කුසල සහ අව්‍යාකෘත සංඥාව ප්‍රනීතයි. ඒ වගේම කුසල අකුසල සංඥා හීනා. කුසල අකුසල සංඥාව හීනයි. අභ්‍යාකතා සංඥා පනීතා. අව්‍යාකෘත සංඥාව ප්‍රනීතයි. දුක්ඛාය වේදනාය සම්පයුත්තා සංඥා හීනා. දුක් වේදනාව හා සංප්‍රයුක්ත සංඥාව හීනයි. ඒ වගේම සුඛායච අදුක්ඛම සුඛායච වේදනාහි සම්පයුත්තා සංඥා පනීතා. සැප වේදනාවත් අදුක්ඛම සුඛ වේදනාවත් සංප්‍රයුක්ත වූ සංඥාව ප්‍රණීතයි. එතකොට මම හිතනවා මේ කාරණා බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. අපි වේදනාව තුළ සහ මේකම කතා කරපු නිසා ඒ දෙයට උපායුපාදාය කියලා කියන ඒ දෙයට අපි තබමින් ඒ කියන්නේ අපි සාපේක්ෂව කතා කරන ආකාරයට. එතකොට කුසල සංඥාව සහ අකුසල සංඥාව ගත්තාම අකුසල සංඥාව හීනයි, කුසල සංඥාව ප්‍රණීතයි.
අකුසල සංඥාවයි අව්‍යාකෘත සංඥාවයි ගත්තාම අව්‍යාකෘත සංඥාව ප්‍රණීතයි, අකුසල සංඥාව හීනයි. කුසල අකුසල කියන කර්ම සංඥාව හීනයි, විපාක ක්‍රියා සංඥාවන් ප්‍රණීතයි. දුක් වේදනාවත් එක්ක යෙදিলা තියෙන සංඥාව හීනයි, සැප සහ අදුක්කම සුඛ වේදනාවත් එක්ක තියෙන සංඥාව ප්‍රණීතයි. ඊට පස්සේ දුක සහ සැප කියන තැන තියෙන සංඥාව හීනයි, අදුක්කම සුඛ වේදනාවත් එක්ක තියෙන සංඥාව ප්‍රණීතයි. ඊට පස්සේ සමාපන්නස්ස සංඥා හීනා, අසමාපන්නස්ස සංඥා හීනා. සම නොවැදුණු පුද්ගලයාගේ සංඥාව හීනයි, සමාපන්නස්ස ප්‍රණීතා, සමාපන්න කෙනාගේ සංඥාව ප්‍රණීතයි. ඒ වගේම සාසවා සංඥා හීනා, සාසෝ සහ අනාසෝ සංඥාවන් ප්‍රණීතයි. එතකොට මෙතන ප්‍රධාන වශයෙන්ම ඔබට තේරුම් ගන්නට පුළුවන් මේ කතා කරන්නේ නිර්ණායකයන් කීයක් අටද කියලා. පළවෙනි එක තමයි කුසල අකුසල, ඒ වගේම කුසල අව්‍යාකෘත. අකුසල අපි සාමාන්‍යයෙන් කුසල අකුසල අව්‍යාකෘත කියන දෙයට සාපේක්ෂව ඒ භේදයෙන් කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි දුක, ඒ වගේම සැප සහ අදුක්කම සුඛ කියන උපේක්ෂාව කියන වේදනා බෙහෙදයෙන් අරගෙන ඊට පස්සේ සංඥාව කතා කරනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව විදිහට අපිට හම්බෙනවා අසමාපන්න කෙනාගේ කියලා සමවැදුණු කෙනා සහ සම නොවැදුණු කෙනා විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාසව සහ අනාසව විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි බෙදෙන න්‍යායන් ටික. ඒ කියන්නේ අපි උපාය උපාදාය කියනකොට ඒ දෙයට සාපේක්ෂව කියනකොට ඒ සාපේක්ෂව ගත යුතු කරුණු විදිහට අපි කුසල අපි ගත්තාම කුසල විදිහට ගත්තාම 3යි. ඊට පස්සේ වේදනා නයින් ගත්තාම එතන ඒ 3යි. ඊට පස්සේ අපිට සමාපන්න සමාපන්න වේදයෙන් ගත්තාම එතන 2යි. ඊට පස්සේ සාසව සහ අනාසව. එතකොට මෙතන ප්‍රධාන කාරණා 4ක් යටතේ තමයි මේ විග්‍රහය අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට ඒ අනුව හීන සහ ප්‍රනීත කියන දේවල් අපිට ඊට අනුරූපව තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට පස්සේ තත්තගතමා සංඥා දුරේ දුර සංඥාවන් මොනවද කියන එක පිළිබඳව විමසා බලනකොට දුර සංඥාවන් පිළිබඳවත් අර අපි වේදනාවේදී කතා කළා වගේම අපිට තේරුම් ගන්නට තියෙන්නේ අකුසල සංඥා කුසල අභ්‍යාකතාහි සංඥාහි දුරේ. අකුසල සංඥාව කුසල අව්‍යාකෘත සංඥාවන්ගෙන් දුරයි. එතකොට කුසල අභ්‍යාකතා සංඥා කුසල අව්‍යාකෘත සංඥාවන් අකුසල සංඥාවන්ගෙන් දුරයි. මේ විදිහට කුසල අව්‍යාකෘත ආදී දේවල් සහ අකුසලයේ පැත්තෙන් දුර වෙන ආකාරය අපිට ඒ දෙයට සාපේක්ෂව අරගෙන කතා කරනවා නේ. අකුසලයේ කියලා කියන්නේ හැම වෙලාවකදීම ඒක දුර බවක් තියෙනවා. ඒතකොට මෙතනදී දුර කියලා කතා කරන්නේ අර රූපේහි අපි කතා කළා වගේ සාපේක්ෂව අරගෙන මේ මට සාපේක්ෂව එතන පවත්නා දුර ගැන කතාවක් නෙමෙයි. එතකොට දැන් අකුසල සංඥාව තමයි මේ කුසල අව්‍යාකෘත සංඥාවට දුර වූවක් වෙන්නේ. එතකොට කුසලයට සහ අව්‍යාකෘත සංඥාවට අකුසලයේ කියන එක දුරයි කියලා කියන්නේ ඒක කවදාවත් එකට යෙදෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ කුසල අභ්‍යාකතා සංඥා අකුසලාය සංඥාය දුරේ. දැන් ඒකම අනිත් පැත්තට ඊට පස්සේ මේ දක්වන්නේ දැන් අකුසල සංඥාව කුසල අභ්‍යාකතාහි සංඥාහි දුරේ කුසල සහ අව්‍යාකෘත සංඥාවන්ගෙන් දුරයි. එතකොට අකුසල සංඥාව කුසල සහ අව්‍යාකෘත සංඥාවන්ට දුරයි කියලා පෙන්නලා ඊට පස්සේ ඒකම නැවත අනිත් පැත්තට පෙන්නනවා කුසල අව්‍යාකෘත සංඥාවන් අකුසලාය සංඥාය දුරේ. අකුසල සංඥාවට දුරයි. අකුසල සංඥාව කුසල අව්‍යාකෘත සංඥාවට දුරයි. කුසල අව්‍යාකෘත සංඥාව අකුසල සංඥාවට දුරයි කියලා මේ දෙපැත්තෙන් ඉඳලා කියනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම එක තැනක ඉන්න කෙනෙක් අනිත් කෙනාට සාපේක්ෂව දුරයි, ඒ කෙනා මේ කෙනාට සාපේක්ෂව දුරයි කියලා දෙපැත්තට පෙන්නනවා වගේ මේ අන්‍යෝන්‍යව දෙපැත්තට මේ පෙන්වන්නේ. අකුසල
සංඥාව කුසල අව්‍යාකෘත සංඥාවන්ට වඩා දුරයි. කුසල අව්‍යාකෘත සංඥාවන් අකුසල සංඥාවට දුරයි කියලා දක්වනවා. එතකොට මෙතනදී දුරයි කියලා කියන්නේ සාපේක්ෂ වශයෙන් අර රූපී ධර්මයන් අතර තිබෙන එබඳු ආකාරයේ දුරමැනීමක් පිළිබඳ කතාවක් නෙමෙයි. මෙතන මේ දුර කියලා කතා කරන්නේ අපි කුසලය අකුසලය කියන දෙයට තියෙන හුදු කල්පිත දුරක් පිළිබඳව. ඒ කියන්නේ එබඳු සිතුවිලි කුසලයට දුරයි අකුසල් සිතුවිලි කියන එක. ඊට පස්සේ අකුසලයේ අව්‍යාකෘතයන්ට දුරයි කියන එක. එතකොට මේ ආදී ලෙස තමයි මේ සංඥාවේ දුර ළඟ පිළිබඳව කතා කරන්නේ. ඊට පස්සේ කුසල සංඥා අකුසල අභ්‍යාකතහි සංඥාහි දුරයි. කුසල සංඥාව අකුසල සහ අව්‍යාකෘත සංඥාවට දුරයි. කුසලයේ කියන එක අකුසලයටත් අව්‍යාකෘතයටත් දුරයි. එතකොට මේ අභ්‍යාකත සංඥා මේ යම්කිසි විදිහකින් ඒකම අනිත් පැත්තට ඊට පස්සේ නැවත පෙන්නනවා කුසල අභ්‍යාකත සංඥා අකුසල අභ්‍යාකත සංඥා කුසලාය සංඥායි දුරේ අකුසල අව්‍යාකෘත සංඥාවට දුරයි කියන එක. ඒ කියන්නේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් කුසල සංඥාව අකුසල සහ අව්‍යාකෘත සංඥාවට දුරයි කියලා කියනවා. ඊට පස්සේ නැවත කියනවා අකුසල අව්‍යාකෘත සංඥාව කුසල සංඥාවට දුරයි කියලා අර දෙක දෙපැත්තට පෙන්වීම තමයි කරන්නේ. ඊට පස්සේ අභ්‍යාකතා සංඥා අව්‍යාකෘත සංඥාවක් තියෙනවා නම් මේ අව්‍යාකෘත සංඥාව කුසල අකුසල සංඥාවන්ට දුරයි කුසල අකුසල සංඥා අභ්‍යාකතාය සංඥායේ දුරේ අව්‍යාකෘත සංඥාවට දුරයි කියලා දක්වනවා. ඒතකොට දැන් මේ බෙහෙදේ දිහා අපි බැලුවාම මෙතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ අර මීට පෙර මොහොතකට පෙර අපි දැක්කුවා වගේ ඔන්න කුසල අකුසල අව්‍යාකෘත කියන බෙහෙදේට අනුව ගිහිල්ලා මේ දුර පිළිබඳව එකිනෙකට දුරයි එබඳු අදහස් කියන එක පැහැදිලි කළා. ඊට පස්සේ දුක්ඛාය වේදනාය සංපයුත්තා සංඥා සුඛාය වේදනායච අදුක්ඛම සුඛායච වේදනාහි සංපයුත්තාහි සංඥාහි දුරේ ආදී ලෙස ආපහු අර දුක් වේදනාවත් එක්ක තියෙන සංඥාව සැපටයි උපේක්ෂාවටයි දුරයි. සැපයි උපේක්ෂාවයි දුක් වේදනාවත් එක්ක තියෙන සංඥාවට දුරයි කියලා ඒක දෙපැත්තට ඒ විදිහට පෙන්නනවා. එතකොට ඒක වේදනා බෙහෙදෙන් පෙන්වන්නේ. ඒක එතනදී වේදනා බෙහෙදෙන් පෙන්වන්නේ. ඊට පස්සේ මේ නැවත දක්වනවා වේදනා බෙහෙදෙන් දක්වලා ඉවර කරලා අර සමාපන්න සහ අසමාපන්න බෙහෙදේනු සාසව අනාසව කියන බෙහෙදයන්ගෙනුත් දක්වනවා. එතකොට මේ ආකාරයට හතර ආකාරයකින් මේකත් මේ න්‍යායන් හතරක් යටතේ තමයි සංග්‍රහ කරන්නේ. මම හිතනවා න්‍යායාත්මකව ඔබ තේරුම් ගන්නකොට මේ කරුණු තේරුම් ගැනීමේ පහසුවක් තිබෙනවා. ඒක එච්චරම අපහසුවක් නෙමෙයි කියලා. නමුත් යම් කිසි විදිහකින් ඔබට මේ කරුණු තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නට එපා. ඔබ තේරුම් ගන්න හැකියතාක් උත්සාහවත් වන්න. නමුත් මේ කියන අභ්‍යන්තර කරුණු සියල්ලම මතක තිබ්බේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. අපිට ඊටාම වැදගත් වෙන්නේ සහ මේ තුලදී අපි ගොඩක් වැඩි අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අභිධර්ම භාජනීය කොටස පිළිබඳව. ඒ නිසා එතනහිදී අපිට පුළුවන් මේ දේවල් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට. ඊට පස්සේ සන්තිකේ කියනකොට තත්තගතමා සංඥා සන්තිකේ ළඟ තියෙන සංඥාවන් මොනවද කියලා අකුසල සංඥා අකුසලාය සංඥාය සන්තිකේ අකුසල සංඥාව අකුසල සංඥාවට තමයි ළඟ. අකුසල සිත් උපදින්න ගත්තාම මේ අකුසල සිත් එක සමීපෙහි බොහෝමයක් උපදින. ඒක අකුසල සංඥාවක් තව අකුසල සංඥාවකින් අරමුණු කරන එකට ඒක ළඟයි. අරමුණු කරනවා කිය අකුසල සංඥාව අකුසල සංඥාවකට ළඟයි. කුසල සංඥා කුසලාය සංඥාය සන්තිකේ කුසල සංඥා කුසල සංඥාවට ළඟයි. අභ්‍යාකතා සංඥා අභ්‍යාකතාය සංඥාය සන්තිකේ. එතකොට මෙතනදී පැහැදිලි කරගන්නට පුළුවන් අර දුරේ කියන එක තුල කතා කරත් මෙතන කතා කළත් ඊට පෙර අපි කතා කළත් එහි තිබෙන ප්‍රධාන න්‍යාය හතරක් ඔබ තේරුම් ගන්නට ඕනේ. ප්‍රධාන කරුණු හතරක් තමයි මේ විග්‍රහ කරන්නේ. මොනවාද මේ හතර? පළවෙනි එක තමයි කුසල අකුසල න්‍යාය. අපි කිය පළවෙනි එක විතරක් දක්වන්න. කුසල. දෙවෙනි එක විදිහට අපිට දකින්නට පුළුවන් වේදනාව. වේදනාව. තුන්වෙනි එක අපිට දක්වන්නට පුළුවන්කම තිබෙනවා සමාපන්න.
ඒ වගේම හතරවෙනි කරුණ අපට දක්වන්නට පුළුවන්කම තිබෙනවා සාසව කියලා. සාසව. ඔය කරුණු හතරට අදාළව තමයි මේ සාපේක්ෂව මේ පෙළවල් ගොඩනගන්නේ. ඒ නිසා මේක තේරුම් ගැනීමේදී ඒ සාපේක්ෂ වන දේ තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබට මේ කරුණු පැහැදිලි කර ගැනීමේදී. එතකොට මේ කාරණාව පැහැදිලි කර ගැනීමේදී අපිට අපි අර දක්වපු කුසලයේ කියන එක කුසල කියලා අපි පළවෙනි එකෙන් දක්වපු එක කුසල අකුසල ඒ වගේම අව්‍යාකෘත කියලා දකින්නට පුළුවන්කම තියෙනවා පළවෙනි කුසලයේ කියන එක. එතකොට මේ අනුව තමයි මේ දුර ළඟ ඕලාරික හීන ප්‍රනීත ආදී ලෙස අපි මේක මේ විභජනයට ලක් කරන්නේ. දැන් කුසලය කියන එක අකුසලයටයි අව්‍යාකෘතයටයි දුරයි. කුසලය කියන එක අකුසලයටයි අව්‍යාකෘතයටයි දුරයි. අකුසල සහ අව්‍යාකෘතය කුසලයට දුරයි. අකුසලය කුසලයටත් අව්‍යාකෘතයටත් දුරයි. මේ ආදී ලෙස තමයි දුර ළඟ පිළිබඳව කතා කරන්නේ. සංඥාවෙත් එහෙමයි, වේදනාවෙත් එහෙමයි, සංස්කාරයෙත් එහෙමයි. එතකොට මේ විදිහට ගත්තාම මේ කතා කරන න්‍යාය ඊට පස්සේ හීන ප්‍රනීත විදිහට ගත්තාම අපි ගත්තාම අකුසල සංඥාව හීනයි, කුසල සහ අව්‍යාකෘත සංඥාව ප්‍රනීතයි. කුසල අකුසල සංඥාව හීනයි, අව්‍යාකෘත සංඥාව ප්‍රනීතයි. මේ ආදී ලෙස මේ වේදනාවන්ගේ තියෙන හීන ප්‍රනීත භාවය මේ සාපේක්ෂව දකින්න පුළුවන්. එතකොට සාපේක්ෂව ගත්තාම අකුසලයේ කියන එක තමයි හීන කියලා සංග්‍රහ වෙන්නේ. මේ කුසලයේ කියන එකත් වේලාවකට හීන වෙනවා, වේලාවකට ප්‍රනීත වෙනවා. අව්‍යාකෘත කියන එක ප්‍රනීත විදිහට ගැනෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට මේ කුසලයේ කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි වේදනාව ගත්තාම අපිට වේදනාව තුන් ආකාරයකින් ප්‍රධාන වශයෙන් දකින්නේ. එතකොට සුඛ වේදනා, ඒ වගේම දුක්ඛ වේදනා, ඒ වගේම අදුක්ඛම අසුඛ කියලා කියනවා. අදුක්ඛම අසුඛ වේදනාව. එතකොට දැන් වේදනා ભેදයෙන් ගත්තාම වේදනා ભેදය සැප දුක් උපේක්ෂා මේ විදිහට ගත්තාම සැප වේදනාව කියන දේ සැප වේදනාව හා සංප්‍රයුක්ත සංඥාව අපි කියනවා ප්‍රනීතයි. දුක් වේදනාවත් එක්ක සංප්‍රයුක්ත සංඥාව හීනයි. අදුක්ඛම සුඛ වේදනාවත් එක්ක මේ සංප්‍රයුක්ත වුණ සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව ප්‍රනීතයි මේකට සාපේක්ෂව. ඊට පස්සේ සැප සහ මේ දුක කියන දේ දෙකම එකතු වෙලා එතනදී ඒ දෙකම හීනයි. අදුක්ඛම සුඛය ප්‍රනීතයි. ඊට පස්සේ ඕලාරික සහ සුකුම බවත් මේ ආදී න්‍යායයන්ගෙන්ම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට දෙවෙනි කාරණාව හැටියට ඒ වේදනා බෙහෙදේ දැක්කා වගේම තුන්වෙනි කාරණාව හැටියට අපි දැක්කා සමාපන්න කියන දේ. සමාපන්න. ඒතකොට සමාපන්න කියනකොට අපිට කොටස් දෙකයි සමාපන්න සහ අසමාපන්න. ඒතකොට සමාපන්න කියන්නේ සමවැදුණු කෙනාගේ, අසමාපන්න කියන්නේ සම නොවැදුණු කෙනාගේ. ඒතකොට සම නොවැදුණු කෙනාගේ සංඥාව හීනයි, සමවැදුණු කෙනාගේ සංඥාව ප්‍රණීතයි. අසමාපන්නයාගේ සංඥාව ඕලාරිකයි, සමාපන්නයාගේ සංඥාව සුකුමයි. මේ ආදී ලෙස අපිට මේ දේ කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. හතරවෙනි දේ තමයි සාසව. එතකොට සාසව කියන එකත් එක්කම එනවා ඊට පස්සේ අනාසව කියන දේ. එතකොට සාසව සහ අනාසව. එතකොට මේ සාසව සහ අනාශ්‍රවයි කියලා එනකොට අපිට මෙතනදී ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා
සාසව කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන, අනාශ්‍රවයි කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු නොකරන දේවල්. ආශ්‍රවයන් මගින් අරමුණු කළ නොහැකි. එතකොට සාසව කියන එක ඕලාරිකයි, ඒ වගේම හීනයි. අනාශ්‍රව කියන එක සුකුමයි, ප්‍රණීතයි ආදී ලෙස න්‍යායයන්ගෙන් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රධාන විදිහටම මේ ස්කන්ධයන්ගේ බෙදීම පිළිබඳව ඔබ තේරුම් ගන්නකොට, මෙහි තිබෙන න්‍යායාත්මක හැසිරීම පිළිබඳව තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධාන කරුණු 4 තමයි ඒ සඳහන් කරන්නට යෙදුනේ. එතකොට පළවෙනි එක කියලා කිව්වා, ඔබට මතක තියාගන්න අවශ්‍ය නිසා මේ නැවත නැවත කියන්නේ කුසල අකුසල අව්‍යාකෘත කියන එක. දෙවෙනි එක කිව්වා විපාක අනුව, මේ වේදනාව අනුව ගියපුවාම අපිට ලැබෙන දේ. ඒ වගේම තුන්වෙනි එක අපි දැක්කුවා මෙතනදී සමාපන්න සහ අසමාපන්න, හතරවෙනි එක සාසව සහ අනාශ්‍රව කියලා. එතකොට මේ ආදී ලෙස අපිට මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ න්‍යාය තමයි මේ හැම තැනකදීම වේදනාව, සංඥාව, සංස්කාරයේ මේ බෙදී යෑම වලදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. විඥානය ආදී ධර්මයන්ගේ බෙදී යෑම පිළිබඳව අපි තේරුම් ගැනීමේදී මේ සංස්කාරයේ තිබෙන විශේෂ ස්ථාන. එතකොට සංස්කාරස්කන්ධය පිළිබඳව අපි ගත්තත් සංස්කාරස්කන්ධයේ තිබෙන විශේෂ ස්ථාන අර න්‍යාය විදිහටම තමයි අපිට හඳුනා ගන්නට තියෙන්නේ. අකුසල සංඛාරා ඕලාරික, අකුසල සංස්කාර ඕලාරිකයි, කුසල අව්‍යාකෘත සංස්කාර සුකුමයි. කුසල කුසල සංඛාරා ඕලාරික, කුසල සහ අකුසල සංස්කාර ඕලාරිකයි, අව්‍යාකෘත සංස්කාර සුකුමයි ආදී ලෙස අර කුසල අකුසල බෙහෙදය, ඒ වගේම වේදනා බෙහෙදය, ඒ වගේම සමාපන්න අසමාපන්න සහ සාසව අනාසව. එතකොට මේ විදිහට ඔබට ගත්තාම මම හිතනවා ප්‍රායෝගිකව ඉතාම පහසුවෙන් මේක ලියා ගන්නට පුළුවන්කම තියෙනවා, තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. එතකොට මේ ආදී ස්වરૂපයෙන්ම තමයි අපිට විඥානස්කන්ධය පිළිබඳව අද ගන්නට තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන න්‍යායන් හතරක් ඔස්සේ තමයි මේ කරුණු සාකච්ඡා කළේ. තමයි කුසල අකුසල අව්‍යාකෘත කියන කුසලය, ඊට පස්සේ වේදනා සැප දුක් උපේක්ෂා කියන වේදනා න්‍යාය, ඊට පස්සේ සමාපන්න සහ අසමාපන්න කියන එක, ඊට පස්සේ සාසව සහ අනාසව කියන කාරණා ටික මත. එතකොට නාම ස්කන්ධ පිළිබඳව කතා කරනකොට මේ සියල්ලටම පොදුවේ මේ හතර ආකාරයෙන් අපට විශේෂයෙන්ම එහිදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට වේදනාව කියනකොට චක්කු සම්පස්සජා මේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී ලෙස වේදනාව හඳුනා ගන්නවා. සංඥාව කියනකොට හැඳින්වීමේදී චක්කු සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා සංඥා ලෙස ඒ සංඥාව 6 වැදෑරුම් ලෙස ආයතන 6ක් පැත්තෙන් ඇතිවෙන ආකාරය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සංස්කාරයත් අපිට ඒ විදිහටමයි ඒ ద్వාරයෙන් ඇතිවෙන සංස්කාරයන් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට චේතනාව සංස්කාරය කියලා අපි එතනදී ගන්න. ඊට පස්සේ විඥානය කියන එකත් අපිට ඒ ලෙසම අර්ථ දක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ස්කන්ධයන් පිළිබඳව අපි සුත්තන්ත භාජනීය කොටසදී බෙදාගන්නේ. එතකොට සුත්තන්ත භාජනීය කොටස අනුව අපිට ප්‍රධාන වශයෙන්ම මේ ස්කන්ධයන්ගේ තිබෙන ලෝකයට මේ ස්කන්ධයන් හමුවන තැන් ස්වභාවය පිළිබඳව අදහසක් අපට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. එහි विद्यमान ලක්ෂණාදියත් සමග. එතකොට මේ ආකාරයට අපි මේ සංස්කාරයත් තේරුම් ගත්තා, විඥානයත් තේරුම් ගත්තා. ඒ විදිහටම ඒ න්‍යායාත්මකව යනවා කියන එක. ඒ නිසා ඒ කරුණු සුත්තන්ත භාජනීය කොටස පිළිබඳව තවදුරටත් මෙතනදී පැහැදිලි කිරීමක් කිරීමේ අදහසක් නැහැ. මොකද ඊට වඩා අපිට අභිධම්ම භාජනීය කොටසට යනකොට බෙදා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා දැන් අපි ඊළඟ කරුණු ටික පැහැදිලි කරගන්නට උත්සාහවත් වෙමු. අභිධම්ම භාජනීය කොටසට අනුරූපව මුල ඉඳලා නැවත ස්කන්ධයන් ආදිය බෙදා ගැනීම තුල. අභිධම්ම භාජනීය කොටසේදී රූපය පිළිබඳව අපි බෙදා දක්වනකොට දැන් ස්කන්ධ පංචකය, පංචස්කන්ධා, රූපස්කන්ධෝ, වේදනාස්කන්ධෝ, සංඥාස්කන්ධෝ, සංඛාරස්කන්ධෝ, විඥානස්කන්ධෝ කියලා දක්වලා මාතෘකාව තබලා තත්කතමේ රූපස්කන්ධෝ. එතන රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බෙදා දක්වනවා. ඊට පස්සේ ඒක විධේන රූප සංඝෝ.
එතකොට එක් ආකාරයකින් රූපය සංග්‍රහ කොට දක්වනවා. ඒකට කියනවා ඒකකය කියලා. එක් ආකාරයකින් රූපය සංග්‍රහ කොට දක්වන විදිහ. එතකොට තනි තනි වචනයෙන් රූපය පිළිබඳව අර්ථ ගැන්වීමක් සිදු කරනවා. එතකොට ඒ ඒකකයට අනුව අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සබ්බං රූපං න හේතු මේව. සියලුම රූපය සබ්බං රූපං කියන්නේ ඒකයි. සියලු රූප න හේතු මේව. එතකොට න හේතු මේව කියලා කියන්නේ න හේතු ඒව කියන එක. එතකොට හේතු නොවේමය කියන එක. එතකොට න හේතු මේව. සබ්බං රූපං කියනකොට සියලු ආකාරයෙන් ආය ඒක වෙන බෙදීමක් නැත්තේ නෑ. සියලුම රූපය න හේතු මේව. ඒක හේතු නෙමෙයි. එතකොට හේතු කියලා කියන්නේ මොනවද? මේක තමයි වැදගත් වෙන්නේ. හේතු කියලා කියන්නේ මොනවද? හේතු කියනකොට අපි හේතු ප්‍රධාන වශයෙන් හේතු හතරක් හඳුනා ගන්නවා. පළවෙනි එක හේතු හැටියට අපි හඳුනා ගන්නවා. දෙවෙනි එක පච්චය හේතු කියලා කියනවා. දෙවෙනි එක පච්චය හේතු. තුන්වෙනි එක උත්තම හේතු. හතරවෙනි එක සාධාරණ හේතු. සාධාරණ හේතු. එතකොට හේතු කියන මේ දේ අපි මේ කොටස් හතරකට බෙදා දක්වනවා. හේතු, පච්චය හේතු, උත්තම හේතු, සාධාරණ හේතු කියලා බෙදා දක්වනවා. එතකොට හේතු කියලා කියන්නේ මොනවද? හේතු කියලා කියන්නේ මොනවද? හේතු කියනකොට අපිට හේතු කියන්නේ මොනවද කියන එක පිළිබඳව විමසා බලන්නට පුළුවන්. හේතු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගනු ලබන හේතුම තමයි. එතකොට මේ හේතු පිළිබඳව දකිනකොට අපිට නව හේතු කියන එක හේතු 9ක් දකින්නට පුළුවන්කම තිබෙනවා. හේතු 9ක්. මොනවද? කුසල හේතු, කුසල හේතු 3යි. අකුසල හේතු 3යි. ඒ වගේම අව්‍යාකෘත හේතු 3යි. කුසල හේතු 3යි, අකුසල හේතු 3යි, අව්‍යාකෘත හේතු 3යි. සියලුම හේතු අපි ගත්තාම හේතු 9ක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. හේතු එතකොට 9යි. මේ තමයි හේතු. මොනවාද මේ කුසල හේතු 3? අලෝභෝ, අදෝසෝ, අමෝහෝ. කුසල හේතු 3 මොනවාද? අලෝභ, අදෝස, අමෝහ. අකුසල හේතු 3 මොනවාද? ලෝභෝ, දෝසෝ, මෝහෝ. මේ අකුසල හේතු 3. ඊට පස්සේ අව්‍යාකෘත හේතු 3යි. අව්‍යාකෘත කියලා කියන්නේ කුසල අකුසල වශයෙන් ව්‍යාකෘත නොවු, කුසල අකුසල වශයෙන් නොකියනු ලබන හේතු 3යි. ඒ තමයි අව්‍යාකෘත, අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු 3. ඒකට අව්‍යාකෘත, අලෝභ, අදෝස, අමෝහ. මේ විදිහට කුසල අකුසල සහ අව්‍යාකෘත හේතුන් අපට හේතු 9ක් විදිහට දකින්නට පුළුවන්. මේ තමයි හේතු. මේවා හේතු. එතකොට සියලු කුසල ධර්මයන්ට හේතු වන දේවල්, කුසල කර්මයන්ට හේතු වන, අකුසල කර්මයන්ට හේතු වන මේ දේවල් වලට අපි කියනවා මූල කියලා. කුසල මූල, අකුසල මූල කියලා.
එතකොට මේ මුල් එහෙම නැතිනම් ඒ කර්මයන්ට හේතු වනු ලබන දේ හේතු හැටියට හඳුන්වනු ලබනවා. එතකොට මේ හේතු හැටියට මේ දේවල් මේ විදිහට හඳුන්වනු ලබනවා වගේම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මෙතන විශේෂයෙන්ම නැවත භූමි අණුවක් මේක බෙදා දක්වන ආකාරයන් අපිට දකින්නට පුළුවන්. භූමි වශයෙන් කියලා කිව්වේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදී වශයෙන් භූමි වශයෙන් බෙදා දක්වන ආකාරයකුත් න්‍යායකුත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද මේක භූමි වශයෙන් බෙදා දක්වන්නේ? මේ ප්‍රධාන වශයෙන් මේ හේතු පිළිබඳව හඳුනා ගන්නට අවශ්‍ය නිසායි මේ දක්වන්නේ. කාමාවචර කියනකොට කාමාවචර හේතු කාමාවචර හේතු තියෙනවා හේතු 9ක්. කාමාවචර හේතු 9. ඒ 9 තමයි අපි මීට පෙර සඳහන් කරන්නට යෙදුනේ. එතකොට රූපාවචර හේතු රූපාවචර හේතු 6යි. මොනවාද රූපාවචර හේතු 6? අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුනත්, අව්‍යාකෘත අලෝභ, අදෝස, අමෝහ කියන රූපාවචර විපාක සිත්වලදී යෙදෙන ඒ හේතු තුනත් කියන හේතු 6ක් තියෙනවා. ඊට පස්සේ අරූපාවචර එතකොට අරූපාවචර හේතු කියන අරූපාවචරත් 6යි. ඒකට හේතුව කුසල අකුසල අව්‍යාකෘත ආදී ලෙස යෙදෙනකොට කුසල හේතු තුනකුත් අකුසල අව්‍යාකෘත හේතු තුනකුත් ලෙස එතනත් හේතු අපට ගන්නට පුළුවන්කම තියෙනවා හේතු 6ක්. එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ හේතු ධර්මයන් පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි හේතු කියන කොටස. එතකොට ඔබට දැන් පැහැදිලි ඇති මේ වලට හේතු කියන්නේ කියලා. මේවා හේතුමයි. අපහු මේකේ වෙන ප්‍රභේද ඇත්තේ නැහැ. මේ තමයි හේතු. මේ නව හේතු තමයි ධර්මයේ තුල හේතු හැටියට විශේෂයෙන්ම කතාබස් කරන දේවල් හැටියට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ හේතු ධර්මයන් ටික වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා දෙවැනි කාරණාව කියලා කිව්වා අපි පච්චේ හේතු කියලා. පච්චේ හේතු. එතකොට පච්චේ හේතු කියලා කියන්නේ යම්කිසි ප්‍රත්‍යමය හේතුවක් තියෙනවා නම් යම්කිසි ප්‍රත්‍යමය හේතුවක් තියෙනවා නම් ඒ දේවල් හඳුන්වනවා පච්චය හේතු කියලා. එතකොට ඒ පච්චයාර්ථයෙන් ප්‍රත්‍ය විදිහට හේතු වන හේතු වීම තමයි පච්චේ හේතු යන්නෙන් අදහස් කරන්නේ. එතකොට යම්කිසි විදිහකින් අපි ඒ ප්‍රත්‍ය වීම කියලා කතා කරන දෙයක් තියෙනවා. මේ ප්‍රත්‍යයෙන් මේක සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ දේවල් හඳුන්වන්නේ පච්චය හේතු කියන න්‍යාය යටතේ. පච්චය හේතු කියලා. එතකොට පච්චය හේතු කියන එක අපි මෙතනදී බෙදා ගන්නකොට අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම චතරෝ මහා භූතා හේතු චතරෝ මහා භූතා පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර මහා ධාතු හේතුයි සතර මහා ධාතු ප්‍රත්‍යයයි රූපස්කන්ධෙහි පැනවීම සඳහා. එතකොට මේ සතර මහා ධාතුෙහි ප්‍රත්‍ය සතර මහා ධාතුෙහි හේතුයි කියන එක එතන තියෙන පච්චේ හේතු. ඒක ප්‍රත්‍ය සහ හේතුව බවට පත් වෙනවා. එතකොට යම් විදිහකින් පඨවි ධාතුවක් තියෙනවා නම් මේ පඨවි ධාතුව ආපෝ ධාතුවට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ආපෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍ය වෙනවා. තේජෝ වායෝ ධාතුන් එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. එකක් දෙකකට එකකට මේ ආදී ලෙස එවුනොන්ට ප්‍රත්‍ය වීමක් තිබෙනවා. එතකොට ඒ දේවල් ඒ නිසා පච්චය ලෙස හඳුන්වනු ලබනවා. ඒවා ඔක්කොම පච්චය හේතු. ඒ නිසා පච්චේ හේතු කියන වචනය පිළිබඳව අපි හේතුන් දිහා බලනකොට පච්චේ හේතු කියන එක හඳුනා ගන්නට අවශ්‍යයි. ප්‍රත්‍යමේ හේතුන් කියන අර්ථයෙන්. තුන්වෙනි කාරණාව. එතකොට ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා උත්තම හේතු කියපෙක. උත්තම හේතු මොනවාද උත්තම හේතු කියලා කියන්නේ? උත්තම හේතු කියලා කියනකොට යම් කිසි දෙයක උත්තමාර්ථයක් ප්‍රකට වීම සඳහා දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත්
කුසල විපාකයකට ලැබෙන්නේ උත්තම ස්ථාරම්මණයක්. කුසල විපාක චක්කු විඥානයක් කියන එකට අරමුණු වෙන තැන කුසල විපාක චක්කු විඥානයකට අරමුණු වෙන්නේ උත්තම වූ ස්ථාරම්මණයක්. එතකොට අකුසල විපාක චක්කු විඥානයකට අරමුණු වෙන්නේ උත්තම අනිෂ්ඨ වූ ආරම්මණයක් කියලා අපි කිව්වොත් එතකොට එතන තියෙන්නේ මේ අරමුණෙහි තියෙන උත්තම සහ අනුත්තම ભેදය. එතකොට ඒ උත්තම ඉෂ්ඨාරම්මණය සහ උත්තම අනිෂ්ඨාරම්මණය හේතුයි ඒ අකුසල විපාකයට හෝ කුසල විපාකයට. එතකොට ඒ නිසා මේක හඳුන්වනවා උත්තම හේතු කියලා. උත්තම හේතු ඒ ආදී ලෙස පවත්නා හේතු. ඊට පස්සේ හතරවෙනි කාරණාව හැටියට අපි කිව්වා සාධාරණ හේතු කියලා. සාධාරණ හේතු. සාධාරණ හේතු කියනකොට අපි අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය උපදිනවා කියලා කියනකොට එතකොට අවිද්‍යාව සාධාරණයි සංස්කාරය උපදවන්නට. ඒ ආදී ලෙස පවත්නා ඒ හේතු තමයි සාධාරණ හේතු කියලා කියන්නේ. එතකොට මේ හේතුන් විදිහට මේක මේ විග්‍රහ කිරීමේදී අපි දැන් මේ මාතෘකාව කතා කළේ මේ මෙතනදී න හේතු කියලා කියන්නේ මේකේ මොන හේතු නෙමෙයි කියන එක. මෙතනදී න හේතු කියලා කියන්නේ මේ තුනම අයින් වෙනවා. න හේතු කියලා කියන්නේ න හේතු කියනකොට මේ තුනම අයින් වෙලා එකයි එතනදී සඳහන් වෙන්නේ. ඒ තමයි හේතු නෙමෙයි කියන එක. එතකොට සබ්බං රූපං න හේතු කියනකොට සියලු රූපයේ හේතු නෙමෙයි කියනකොට සියලු රූපයේ හේතු නොඋනේ කොහොමද? සියලු රූපයේ හේතු නොඋනේ සියලු රූපය අර නවවැදෑරුම් වූ හේතු වලට අයිති වූවක් නෙමෙයි. නවවැදෑරුම් හේතු වලට අයිති නැහැ. හේතුවක් වෙන්නේ නැහැ රූපේ කොයි වෙලාවකත්. ඒක නිසා න හේතු කියලා කියනවා. ඒක හේතු විදිහට තියෙන කුසල අකුසල මේ වශයෙන් අපි ගත්ත අව්‍යාකෘත වශයෙන් ගත්ත හේතු. ඒ හේතු වලින් තොරව රූපේ කවදාවත් හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. රූපේ කියන එක ඒ නිසා හේතු නොවන දෙයක්. අපි රූපේ දිහා බලලා මේක කුසල අකුසල කියලා විනිශ්චය කරගන්නට ගියාට රූපේ කියන එක කවදාවත් හේතු බවට පත්වන්නේ නැහැ. ඒ නිසා පින් රූප ඒබඳු දේවල් ඇත්තේ නැහැ. කුසල රූප ඒබඳු දේවල් ඇත්තේ නැහැ. හේතු වන රූප කියලා රූපේහි ඇත්තේ නැහැ. ඒ නිසා රූපය පොදුවේ එක වචනයකින් හඳුන්වනු ලබන රූපේ කියන එක න හේතුමේව ඒක කවදාවත් රූපය හේතු බවට පත්වන්නේ නැහැ කියන එක. එතකොට මේ විදිහට අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා රූපේහි තිබෙන අනිකුත් ඒකකයන් පිළිබඳව. හොඳයි කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ විදිහට සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. මේ ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් හැමදිනම පින් අනුමෝදන් කරන්න. වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කැනඩාවේ වෙසෙන ලක්ෂ්මණ සිල්වා මහත්මයා සහ සුමේධා ස්වර්ණාධිපති මහත්මියත් ඒ වගේම දෙවුනි චිරත් සහ සතිනි යන දූ දරුවන් ඇතුළු ඒ පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා අභාව ප්‍රාප්ත වූ දෙපාර්ශ්වයේම මියගිය පින් බලාපොරොත්තු වෙන සිටින සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් කරන්නට කල්පනා කරගන්න මේ සියලු කුසල ධර්මයන් ඒ දායකත්වයේගත් පින්නතුන් නම් මෙලෝ වශයෙන් හෝ සංසාරිකව මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සිළු ඥාති වර්ගයාත් ඔබ සෑම සිළු දෙනා නම් මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සිළු ඥාති වර්ගයාත් මේ පින සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරා.
ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන කැනඩාවේ වාසය කරන ලක්ෂ්මන් සිල්වා මහත්මයා, සුමේදා ස්වර්ණාධිපති මහත්මිය, ඒ වගේම දෙවුනි, චිරත් සහ සතිනි යන දූ දරුවන් ඇතුළු ඒ සියලු දෙනාටමත්, ඒ වගේම සති ටීවී නාලිකාව සඳහා සම්බන්ධව කටයුතු කරන පින්වත් සියලු දෙනාටමත්, ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.